හරි පුතේ ආයිබෝන් සම්බන්ධ වුණු සියලු දෙනාටම ඉතින් අද අපේ මාර්තු මාසයේ අන්තිම දවස ඕගොල්ලන්ට පන්ති කරන මතක් කරන්න ඕනේ අපි වැදගත් පාඩමක ඉන්නේ. ඒ තමයි අපේ ජ්‍යාමිතිය පාඩම. ජ්‍යාමිතිය පාඩම් ගත්තොත් පුතේ ඕගොල්ලන්ට මේ වාරය ඇතුළත ත්‍රිකෝණ අංග සාම්‍ය ගැන කතා කරා අපි. ත්‍රිකෝණ අංග සාම්‍යයට පස්සේ ත්‍රිකෝණ 1 කියන පාඩම අපි ගිය සතියේ අවසන් කරා. ඉතින් ඒකේ ගණන් කීපයක් මම හදන්න දුන්නා ත්‍රිකෝණ 1 කියන පාඩමට. ඒ ත්‍රිකෝණ 1 කියන පාඩමේ අපි හදන්න ගත්ත ගණන් ටික තමයි සාධනය කරන ගණන්. අනිත් ගණන් නම් මම හැදුවා ඔයගලන්ට සාමාන්‍ය සමීකරණ ගොඩනගාගෙන කරන ගණන් අපි පන්තියේ සාකච්ඡා කළා. සාධනය කරන ගණනුත් ප්‍රධාන වශයෙන් ප්‍රමේයන් දෙක සාධනය මම කතා කරා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ ගණන් කීපයක් හදන්න මම දුන්නා. දැන් ඒ ගණන් කීපය මම සාකච්ඡා කරා. ඒත් එක්කම ත්‍රිකෝණ දෙක පාඩම ඔන්ලයින් පන්තියේ දරුවන්ට අද අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ත්‍රිකෝණ දෙක කොටස. කියන්නේ සමද්විපාද ත්‍රිකෝණ කියන මාතෘකාව. පුතේ. දැන් එදා මම ගෙදරදී උත්සාහ කරන්න දීපු ගණන් මම හිතන්නේ හදන්න ඇති. මම මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ 89 පිටුවේ දෙවෙනි ගාන මම හදන්න කිව්වා. ඒකේ තියෙන්නේ රූපේ දැක්වෙන AB හා CD. AB හා CD රේඛා එකිනෙක සමාන්තරයි. එදෙන සමාන්තර රේඛා දෙකක්. ඒ වගේම AEC කියන්නේ කවුද? AEC මෙන්න මේ කෝණය. මෙන්න මෙතන තියෙන්නේ AEC. එයා සමානයි BAD. දෙන්නේ මෙතන නේ. මෙයා දින රූප ස්ථාන. BAD මෙන්න මේ කෝණය ධන ECD බව සාධනය කරන්න. එහෙනම් සාධනය කළ යුත්තේ මෙන්න මේක. AEC සමානයි BAD ධන. ECD. ඔක තමයි සාධනය කළ යුත්තේ. හරි. මම පොඩ්ඩක් මේ දීලා තියෙන කෝණ ටික ලකුණු කරන්නම්කෝ. AEC කියන්නේ මෙන්න මේ කෝණය. එයා සමානයි කියන්නලු BAD. BAD කියන්නේ මෙන්න මේ කෝණය ධන ECD කියන්නේ මෙන්න මේ කෝණය. පැහැදිලිද? දැන් මේකේ තියෙන්නේ මෙයා මෙන්න මේ කෝණ දෙකේ එකතුවට සමාන බව සාධනය කරන්න කියලා. උදේ මුලින්ම අපි බලමු දත්තය. සාධනය කරන්න තියෙන්නේ. ඒක නිසා දත්තය සාධනය කළ යුත්තේ ඒ පියවරවල පැහැදිලිව තියෙන්න ඕනේ. දත්තය කියන්නේ ඉතින් ඔය ගානේ අර මුලින් තියෙන්නේ රූපයේ AB හා CD එකිනෙක සමාන්තර රේඛා දෙකකි. එච්චරයිනේ අපි දන්නේ නේද? දී ඇති රූපයේ AB හා CD එකිනෙක සමාන්තර වේ. උන ලිවදත්තේ සාධනය කළ යුත්තේ මං කළා පෙන්වන්න යන දේ. මොකද්ද මං සාධනය කරන්න යන්නේ? මෙන්න මේකනේ. AEC සමානයි BAD ධන ECD. මේ දෙන්නගේ එකතුවෙන් මෙහා එනවා කියන දේ තමයි සාධනය කරන්න යන්නේ. නිර්මාණය වල මුකුත් නැහැ. කෙලින්ම සාධනයට යනවා. සාධනය. ඔයාලට පුළුවන්. ඔයාලට පේනවා CDE ත්‍රිකෝණය. මගේ ඇඟිල්ල යන දිහා බලන්න. CDE ත්‍රිකෝණයේ DE පාදය ඒට දික් කරලා තියෙනවා. ඒ බලන්න. මෙන්න මෙහෙම රූප සටහනක් ඔයගලන්ට පේනවද මෙතන? CDE කියන ත්‍රිකෝණයේ DE පාදය ඒටෙක් දික් කරලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් මට කියන්න පුළුවන් නේද? මෙන්න මේ දෙන්නගේ එකතුවෙන් මෙයා එනවා කියලා. මෙන්න මේ දෙන්නගේ එකතුවෙන් මෙයා එනවා කියන්න පුළුවන් නේද? මෙයාගේ එකතුවෙන් මෙයා එනවා. ඇයි? අපි ඉගෙන ගත්තේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ කියලා. අන්න මේ කතාව දැන් ලියමු සාධනයේ මුලින්ම. හැබැයි ලියන්න ඕනේ CDE ත්‍රිකෝණයේ DE පාදය ඒතෙක් දික් කර ඇත. එහෙම නැත්නම් CDE ත්‍රිකෝණය සැලකීමෙන් කියලාවත් ලියන්න ඕනේ. අපි එහෙම ලියමු.
මම ලියනවා මොකද්ද? AEC මේ තියෙන්නේ බාහිර කෝණය. සමානයි මෙන්න මේ දෙන්නගේ එකතුවට. කවුද මේ දෙන්න? එක්කෙනෙක් EDC අනිත් එක්කෙනා ECD. ඔන්න ඉතින් හේතුවට ලියන්න ඕනේ ආංගර ප්‍රමේය. මොකද්ද පුතේ ආංගර ප්‍රමේය කියන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ. ඔක ලියන්න ඕනේ මෙතන. හරි? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ. පුතේ ඔයාට පේනවා නමුත් මෙන්න මෙහෙම කතාවක්. මොකද්ද? මෙන්න මේ BAD කියන කෝණයයි EDC කියන කෝණයයි සමානයිනේ. මම අන්න ඒක ලියනවා. නමුත් මෙන්න මේ EDC කියන එක්කෙනා ඉන්නවනේ EDC මෙන්න මෙයා sorry EDC මෙන්න මෙයා එයා සමානයි මෙන්න මේ BAD ට. එහෙනම් මම ලියනවා නමුත් EDC සමානයි BAD. මොකක්ද හේතුව? ඒකාන්තර කෝණ. එම නිසා මේ උඩ තියෙන ප්‍රකාශය මට ආයෙත් ලියන්න පුළුවන්. ඒ උඩ තියෙන ප්‍රකාශයේ මේ EDC තියෙනවනේ. එයා සමාන නම් BAD ට EDC උනුට ඔබ ලියනවා කවද? BAD. එතකොට මට මේක ලියන්න පුළුවන්. උදේ AEC කෝණය සමානයි EDC ලියන්නේ නැහැ. එයා වෙනුවට ලියන්නේ කවුද? BAD. ධන අනිත් එක්කෙනා කවුද? ECD. ඕකනේ තමයි සාධනය කරන්න තියෙන්නේ. ඔන්න සාධනය කරලා වෙන්නවා. මහ ලොකු දෙයක් නෑ. හරි සරලයි. පුතේ අපිට කියන්නේ මෙයාගේ එකතුවෙන් මෙයා වෙනවා කියලා කියන්නේ. අපි දන්නවා මේ දෙන්නගේ එකතුවෙන් මෙයා එන බව. ඇයි හේතුව? බාහිර කෝණ ප්‍රමේය. නමුත් මෙයයි සමානයි. මෙයයි සමානයි නම් මේ දෙන්නගේ එකතුවෙන් මෙයා එනවා කියන එකේ මෙන්න මෙයා වෙනුවට මට මෙයාව ලියන්න පුළුවන් කෙටිම. එහෙනම් මේ දෙන්නගේ එකතුවෙන් මෙයා එනවා කියලා තමයි සාධනය කළ යුත්තේ තියෙන්නේ. හරිනේ? දැක්කනේ තත් ආපු විදිය. හරි. උන්ජි පියවර කීපයයි තියෙන්නේ. හරි. එතනම 15 ගානක් මම හදන්න කිව්වා. මේක අනත් බලන්න. දැන් මේකේ සාධනය කරන්න කියන්නේ මොකද්ද? QPR. QPR කියන්නේ මේ තිතක් තියෙන කෝණය. මම ලකුණු කරන්නේ ඡාපයකින්. එයා සමානයි SRT කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණ දෙක සමාන බව තමයි සාධනය කරන්න කියන්නේ. මම මේ තිත් කියලා තියෙන කෝණ දෙක තියෙන්නේ. මෙන්න මේ දෙන්න. එයා හරි ලේසි. මොකද දත්තයට ලියන්න ඕනේ වැඩි කමයි ආයේ මම මේ ගාන හදන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ හදන්න ඕනේ. හොඳට අහන් ඉන්න. පුතේ ඔයාලට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම සම්බන්ධයක්. මොකද්ද? PQR ධන QPR නේ? හරි. මෙන්න මේ දෙන්නගේ එකතු වෙන. PQR ධන QPR
සමානයි PRT ට. උදේ PQR කියන්නේ මෙන්න මෙයා. PQR. මෙයාට මොකද්ද කියන්නේ? QPR. QPR නේ. මේ දෙන්නගේ එකතුවෙන් එනවා මෙන්න මේ PRT කියන ලොකු කෝණය. PRT. මොකක්ද හේතුව? අපේ ප්‍රමේය ලියන්න. මොකක්ද අපේ ප්‍රමේය? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ. ඔක ලියන්න ඕනේ උතන. මෙන්න මේ PRT. PRT කියන එක නා දෙකකට බෙදලා මෙන්න මේ රේඛාවයි. කොහොමද බෙදලා තින්නේ? PRS SRT. එහෙනම් මම ලියනවා නමුත් PRT හැදලා තියෙන දෙන්නෙක් එකතුවෙන්. PRT කියලා කියන්නේ PRS SRT. එහෙනම් PRT සමානයි පුතේ PRS ධන SRT ට. එහෙනම් මෙන්න මේ PRT වෙනකොට මේ දෙන්නම ලියනවා. මම ආයෙත් ලියනවා. එම නිසා මේ සම්බන්ධයම ලියනවා. මොකක්ද මේ සම්බන්ධය? PQR ධන QPR සමානයි PRT ලියන්නේ ඒ වෙනුවට මේ දෙන්නව ලියනවා. කවුද ඒ දෙන්න? PRS ධන SRT. හරි. ඔන්න මම දත්තේ ලියුවේ නෑ. සාධනය කළ යුත්තේ කියන්නේ මෙන්න මෙයා. මොකද්ද? QPR සමානයි SRT. මේ දෙන්න සමානයි කියන එක තමයි සාධනය කළ යුත්තේ. මම ඉගෙන ගත්ත ප්‍රමේය මම ලියලා තියෙනවා මෙතන. මොකද්ද මගේ ප්‍රමේය? මෙන්න මේ කෝණ දෙක. කවුද? PQR අනිත් එක්කෙනා QPR. මේ දෙන්නගේ එකතුවෙන් PRT. PRT කියන මෙන්න මේ ලොකු කෝණය එනවා. මෙතන PRT. ඊළඟ රූලෙන් මම ලියනවා නමුත් PRT කියලා කියන්නේ. PRT කියන්නේ මෙන්න මෙයානේ. මේ දෙන්නගේ එකතුවද? කවුද මේ දෙන්න? PRS SRT. දැන් ඔයාලට දෙයක් පේනවා. මොකද්ද? පුතේ PQR මෙන්න මෙයා. ඒ වගේම PRS මෙන්න මෙයා. ඒ දෙන්න මොකද වෙන්නේ? සමානයි. දෙන්නගේ විශාලත්වය අංශක 90යි. දත්තේ දීලා තියෙන්නේ. නේද? එහෙනම් මම ලියනවා පුතේ PQR සමානයි PRS සමානයි අංශක 90යි. ඒක දීලා දත්තේ. ඒක දීලා දත්තේ. අපිට උගන්වලා තියෙනවානේ සමාන රාශීන් දෙකකින් එකම රාශියක් අඩු කළ විට ලැබෙන රාශීන් සමාන වේ කියලා ප්‍රත්‍යක්ෂයක්. එහෙනම් මම දෙපැත්තෙන්ම මේ දෙපසින්ම අංශක 90 අඩු කිරීම. මම මේ පැත්තෙන් අංශක 90 අඩු කරනවා කියන්නේ මෙයාව අඩු කරනවා. එතකොට මේ පැත්ත ඉතුරු වෙන්නේ කවුද? QPR. මේ පැත්තේ අංශක 90 අඩු කරනවා කියන්නේ PRS නැතුව යනවා. එතකොට කවුද ඉතුරු වෙන්නේ? SRT. ඕක නේද මගේ සාධනය කළ යුත්තේ තියෙන්නේ. ඔන්න සාධනය කළ යුත්තට ආවා. හරිනේ? මම දත්තේ සාධනය ලියුවේ නෑ. දත්තේ සාධනය කළ යුත්තේ ලියුවේ නෑ. සාධනය කියන පියවරේ අවශ්‍ය දේවල් ටික ලියුවේ. පැහැදිලිනේ ඔයගොල්ලන්ට? මට කියන්න අවශ්‍ය මෙයයි සමාන බව. දත්තේ දීලා තිනවා මෙයත් ඍජු කෝණයක් මෙයත් ඍජු කෝණයක්. මේ රූප සටහන ලකුණු කරලා තියෙනවානේ. මේ දෙන්නම ඍජු කෝණ. මම ඊට පස්සේ සම්බන්ධයක් ලියන මොකද්ද සම්බන්ධය? මේ දෙන්නගේ එකතුවෙන් PRT. නමුත් PRT කියන්නේ මෙන්න මේ කෝණ දෙකේ එකතුව. මේක තමයි ලියන්නේ. ඊට පස්සේ මේ සමීකරණය ආයෙත් ලියනවා මේ දෙන්නගේ එකතුවෙන් මේ දෙන්නගේ එකතු වෙනවා කියලා. දෙපැත්තෙම ඉන්න ඍජු කෝණය. අංශක 90. අපි දෙපැත්තෙන් මෙයාව අඩු කරනවා. එතකොට ඉතුරු වෙනවා මෙයා සමානයි මෙයා කියලා. ඔච්චරයි. හරි සරලයි පුතේ. කරුණු ඉදිරිපත් කරන්න ඕනේ ඔයගොල්ලෝ පිළිවෙලට. හරි? කරුණු පිළිවෙලට ඉදිරිපත් කරන්න ඕනේ ලස්සනට. මේක බලන කෙනා ඉන්නවනේ දැන්. විභාගයකට උත්තරයක් ලියුවට පස්සේ පේපර් එක බලන කෙනාට දැනෙන්න ඕනේ. ඔයා මේ ප්‍රමේය දැනගෙන මේ ප්‍රමේයෙන් කියවෙන දේ ඔප්පු කරලා පෙන්නන්න තමයි මේ කරුණු ගොනු කරලා තියෙන්නේ. ඒකට තමයි මේ හේතු ලියන්නේ. මොකද්ද මෙතන ලියන්න ඕනේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක තුර සමාන වේ. ඊට පස්සේ මේ දේවල් පිළිවෙලට ගොඩනගලා ප්‍රත්‍යක්ෂ භාවිතා කරලා මේක බව පෙන්නන්න. එච්චරයි. හරි? ඊළඟ ගාන වගේ ගානක් අපි ගිය සතියේ හැදුවා. ඒක නිසා මම ඒක නැවත හදන්න යන්නේ නැහැ. හරි? ඊට පස්සේ මම තව ඔයගොල්ලන්ට හදන්න කිව්වා සාධනයේ ගාන 95 පිටුවේ 3 වෙනි ගාන. 95 පිටුවේ 3 වෙනි ගාන. බලමු අන්නේ ගාන.
දැන් මම වෙන්දට ගාන හදන්න වෙලාවක් දෙනවනේ. දැන් අද මම වෙලාවක් දෙන්නේ ඔයගොල්ලෝ බලන්නේ සර් හදන සර්ම මකන. වෙලාවක් දෙන්නේ නැහැ කියලා. ඔව් දෙන්නේ නැහැ. ඇයි මේව මම ගෙදෙද්දි හදන්න කිව්වේ? අනිවාර්යෙන් ගෙදෙද්දි හදන්න කිව්වට පස්සේ රූප සටහන ඇඳලා ගාන උත්සාහ කරලා තියෙන්න ඕනේ. මම හදනකොට ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔයාගේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න එක විතරයි. ඒකයි මම මකන්නේ දාපුවා. වෙලාවක් දෙන්නේ නැහැ. දැන් මේ ගාන දිහා බලන්න. මේ ගානේ ඔයගොල්ලන්ට පුතේ සාධනයවල දෙකක් තියෙනවා. දී ඇති රූපයේ AB හා CD සමාන්තර සරල රේඛා වේ. AB රේඛාවයි CD රේඛාවයි සමාන්තර රේඛා දෙකක්. BPQ හා QRD කෝණවල සමච්ඡේදක OED හමු වේ. එහෙනම් මේ OED හමු වෙන්නේ BQR ගෙවි QRD කියන කෝණේ සමච්ඡේදක දෙක තමයි ඔය හම්බ වෙන්නේ. හරි? මොනවද කියන්නේ? මේ කෝණේ සමච්ඡේදක කියනම් පුතේ මෙයයි සමාන වෙනවා. මම මෙයාට x කියලා දැම්මොත් මෙයාටත් x කියලා කියනවා. මම මෙයාට y කියලා දැම්මොත් මෙයාටත් y කියලා කියනවා. කොච්චරයි? පැහැදිලිද? මේ දෙන්න සමානයි, මේ දෙන්න සමානයි. හැබැයි මෙයයි සමාන නැහැ. මෙයයි සමාන නැහැ. මේ කෝණේ සමච්ඡේදකය නිසා මේ දෙන්න සමානයි. මේ කෝණේ සමච්ඡේදකය මෙයා නිසා මේ දෙන්න සමානයි. OED තමයි පුතේ සමච්ඡේදක දෙක එකිනෙක හමු වෙන්නේ. ඔන්නෝමයි ගානේ තියෙන්නේ. හරි. පළවෙනි සාධනය. මොකද්ද තියෙන්නේ? OQR රෝ. OQR කියන්නේ මෙන්න මේ කෝණය. QR රෝ කියන්නේ මෙන්න මේ කෝණය. අන්නේ දෙන්නගේ එකතුව හොයන්න. ඒ දෙන්නගේ එකතුව හොයන්න. හරි ලේසියි පුතේ. මට මෙන්න මෙහෙම කතාවක් ලියන්න පුළුවන්. ඔන්න හොඳට අහන් ඉන්න. හොඳේ. දැන් මේක සාධනය කරන්න තියෙන්නේ. එහෙනම් දත්තේ ලියන්න ඕනේ. දත්තේ විදිහට ලියන්න ඕනේ. දී ඇති රූපයේ AB හා CD රේඛා සමාන්තර වේ. BQR හා QRD කෝණවල සමච්ඡේදක OED හමු වේ. ඊට පස්සේ සාධනය කළ යුක්ත මොකද්ද පුතේ? OQR ධන QRO සමානයි. ඒකේ අගය හොයන්න කියලා කියන්නේ. ඒකේ අගය මුලින්ම හොයන්න. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? QOR ඍජු කෝණික ත්‍රිකෝණයක් බව. දැන් මෙතන ඔයගොල්ලන්ට ත්‍රිකෝණයක් පේනවනේ. මේ ත්‍රිකෝණයේ කෝණ තුනක් තියෙනවා. එකක් තමයි මම x කියලා දාලා තියෙන අනිත් එක්කෙනා y. අනිත් එක්කෙනා මෙතන ඉන්නවා. QOR. අන්නේ ත්‍රිකෝණය ඍජු කෝණික ත්‍රිකෝණයක් බව පෙන්වන්න. එනේ කෝණ තුනෙන් එකක් ඍජු කෝණයක් කියලා පෙන්වන්න ඕනේ. හරි පුතේ. මම මෙන්න මෙහෙම දෙයක් ලියනවා. මොකද්ද? BQR QRD මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. හේතුව සමාන්තර රේඛා අතර සෑදෙන මිත්‍ර කෝණ. සමාන්තර රේඛා අතර සෑදෙන මිත්‍ර කෝණ දෙකක් නිසා දැන් ඇවිල්ලා තියෙනවා දෙන්නෙක් නේද? චාරු පරක් වුණාද? හැබැයි මේ ගාන හදලා තියෙනවා යා හොඳට ගැටලුවක් නැහැ. හරි? මෙන්න මේ BQR කියන කෝණයයි QRD කියන කෝණයයි එකතු කළාම පුතේ අංශක කීයද? 180යි. ඔයාලට පැහැදිලිනේ? මෙන්න මේ කෝණ දෙක ඔය කියන්නේ. මෙයයි මෙයයි. එක BQR අනිත් එක්කෙනා QRD. මේ කෝණ දෙක එකතු 180යි කියලා කියනවා. ඕක තමයි මම ලියලා තියෙන්නේ. නමුත් මට මෙන්න මේ එකක් ලියන්න පුළුවන්. මේ බලන්න BQO
OQR මෙන්න මේ දෙන්න සමානයිනේ. මේ දෙන්න සමානයි. මම ලියනවා BQO මෙන්න BQO සමානයි OQR. OQR මේ දෙන්න සමානයි. ඇයි හේතුව? සමච්ඡේදකයක්. සමච්ඡේදකයක් ඇඳරන්නේ. සමච්ඡේදකයක් තියෙනවා. පුතේ එහෙනම් BQO ධන OQR මේ තියෙන්නේ. BQO ධන OQR මෙන්න මේ දෙන්න. මේ දෙන්න වෙනුවට මට ලියන්න පුළුවන් 2යි OQR කියලා. ලියන්න පුළුවන් නේද? 2යි OQR. ඒ මේ දෙන්න සමානයි නේද? එහෙනම් මේ කෝණය වෙනුවට මට ලියන්න පුළුවන් 2යි OQR. මම එක මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. මොකද්ද? BQO ධන OQR සමානයි BQR බැරි. මම ලියනවා 2යි OQR සමානයි BQR කියලා. පැහැදිලිද මම කියන්නේ? මොකද්ද? දැන් මොන මම ආයෙ මුලින් ඉඳන් පැහැදිලි කරන් එන්න. මොකද මම ඊළඟ ප්‍රකාශයක් තියලා ඉන්නම්කෝ. මේ අඩිපැත්ත බලන්න මෙතන. DRO මෙන්න මේ දෙක. ඒ දෙකත් සමානයිනේ. DRO සමානයි QRO. එදින සමානයි. ඒ හේතුව සමච්ඡේදකයක් කියලා දත්තේ කියනවනේ. නමුත් මේ දෙන්නගේ එකතුවෙන් තමයි QRD හැදෙන්නේ. බැවින් මට ලියන්න පුළුවන් 2යි QRO සමානයි හරි මම මේ ලියලා තියෙන ප්‍රකාශන දෙක හොඳට තේරුම් ගන්න බලන්න පුතේ උඩින්ම මම ලියලා තියෙනවා කතාවක් හොඳට මතක තියාගන්න දැන් මේකේ පුතේ ඕනනම් අර මෙතන xy කියලා දාලා හදන්න තිබුණා නමුත් බව පෙන්වන්න කියලා නෙවෙයිනේ කියන්නේ සාධනය කරන්න කියලානේ කියන්නේ සාධනය කරන්න කිව්වම බව පෙන්ලා හරියන්නේ අකුරු තුනින්ම කෝණ නම් කරලා පෙන්වන්න ඕනේ. ඔන්න හොඳට බලනවා මේ ලියලා තියෙන දේවල්. හරි? ඔයාලට පුළුවන් වීඩියෝ එක ආයි පන්තියෙන් පස්සේ බලලා මේ දේවල් සටහන් කරගන්න. හරි පුංචි දෙයක් මෙතන තියෙන්නේ. නමුත් කරුණු ඉදිරිපත් කරන විදිය තමයි වැදගත් වෙන්නේ. දැන් කවුරුවත් කලබලයෙන් ලියන්න යන්න එපා. මම විනාඩි 2ක් විතර දෙන්නම් ගාන හදලා ලියන අයට මොකද හදන්න දීපු ගාන බලන්න. මෙන්න මෙහෙම මම උඩින්ම ලියලා දෙන්නේ BQR. ඒ කියන්නේ මෙන්න මේ කෝණය. ඊට පස්සේ QRD මේ කෝණය. මේ දෙන්නගේ එකතුව 180යි. ඒ කෝණ බබෙක් දාන්න. මිත්‍ර කෝණ නිසා නේ දෙන්නගේ එකතුව 180ක් වෙන්නේ. ඊට පස්සේ පුතේ මම කියනවා BQO OQR මෙන්න මේ දෙන්න සමානයි. මෙන්න මේ කෝණ දෙක සමානයි. ඇයි හේතුව? අර දත්තේ කියනවනේ සමච්ඡේදකයක් කියලා. මේ QO කියන්නේ සමච්ඡේදකයක් කියලා. ඊට පස්සේ තවත් එකක් කියනවා. මොකද්ද? BQO OQR මේ දෙන්නගේ එකතුව කියන්නේ BQR ට. BQR කියන්නේ මෙන්න මෙයා. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. හරි? ඔන්න මුලින් කියනවා මේ දෙන්න සමානයි. ඊට පස්සේ කියනවා ඒ දෙන්නගේ එකතුව තමයි BQR කියන්නේ. BQR. එහෙනම් පුතේ දැන් මේ දෙන්න සමාන නිසා 2යි OQR. OQR වගේ දෙගුණයකින් BQR එනවා කියලා මට ඒ ප්‍රකාශය පොඩ්ඩක් ලස්සන කරලා ලියන්න පුළුවන්. මේ දෙන්නම වෙනුවට කියනවා 2යි OQR කියලා. මොකද මගේ සාධනය කළ යුත්තේ ඉන්නේ OQR නේ. ඒ නිසා. ඊට පහළ පැත්තට එන්න. ඒ පැත්තෙත් ඒ වගේ. DRO ධන ORQ නැත්නම් QRO මේ දෙන්න සමානයි. මේ දෙන්නේ DRO ධන QRO. sorry DRO සමානයි QRO. ඊළඟට ලියනවා DRO ධන QRO සමානයි QRD මේ ලොකු කෝණය. ඈදලිද? ඊට පස්සේ දැන් මේ දෙන්න සමානයිනේ ඒක නිසා ලියනවා 2යි QRO සමානයි QRD කියලා. හරි. එහෙනම් මේ 1 හා 2 කියන සම්බන්ධතා දෙකෙන් එකෙන් හා
දෙකෙන් මේ දෙක සම්බන්ධ කරලා මට ලියන්න පුළුවන් මම මේ උඩ ලියුවානේ BQR ධන QRD සමාන 180යි කියලා. මෙන්න මේක. මේක පොඩ වෙනස් කරලා ලියනවා. ඒ කොහොමද? BQR වෙනකොට ලියනවා 2OQR කියලා. 2OQR ධන පුතේ QRD වෙනකොට ලියනවා QRD වෙනකොට ලියනවා 2QR රෝ කියලා. සමානයි 180. සමීකරණේ හැම පදයක්ම දෙකෙන් බෙදාගෙන යනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. හැම පදයක්ම දෙකෙන් බෙදනවා. මෙයාවත් බෙදනවා දෙකෙන්. මෙයාවත් බෙදනවා දෙකෙන්. මෙයාවත් බෙදනවා දෙකෙන්. දැන් බලන්න පැහැදිලි. මේ දෙකට මේ දෙක කැපෙනවා. ඕකේ වාර ඉතුරු වෙනවා. මේ දෙකට මේ දෙක කැපෙනවා. QR රෝ ඉතුරු වෙනවා. සමානයි 180 දෙකෙන් බෙදනවා. කීයද? 90. ඕකනේ පළවෙනි එකේ අහලා තින්නේ. ඔය දෙකේ අගය හොයන්න කියලා. ඔන්නේ හෙව්වා. මේ දෙන්නගේ එකතුව. OQR දාන QR රෝ කීයද? අංශක 90. ඔන්නේ හෙව්වා. ඊළඟ කොටස. ඊළඟ කොටස මොකක්ද අපෙන් අහන්නේ? දෙවනි සාධනය අහන්නේ මොකක්ද උදේ? QR රෝ ඍජුකෝණික ත්‍රිකෝණයක් බව වෙන්නවා. උදේ මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න බෑ. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව 180නේ. ඔන්න මම දැන් ලියන්න පටන් ගන්නවා. OQR QRO QOR මේ කෝණ තුන එකතු කළාම අංශක 180යි. ඔය කතාව ලියන්න. මොකද්ද? OQR ධන QRO ධන QOR සමානයි අංශක 180යි. හේතුව මොකද්ද ලියන්න ඕනේ? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා එකතු 180යි. නමුත් මෙන්න මේ දෙන්න OQR QRO OQR QRO අර යට ඉන්නේ OQR ධන QRO සමානයි අංශක 90යි. මේ දෙන්නගේ එකතුව 90යි. සාධිතයි. කලින් මම පෙන්නලා තියෙනවා අතන දෙන්න 90යි කියලා. එහෙනම් මෙයා තනියම කීයක් වෙන්න ඕනේද? 90ක් වෙන්න එපයි. එම නිසා QOR සමානයි අංශක කීයද? 90යි. QOR 90යි. QOR කියන්නේ මේ කෝණයනේ. එහෙනම් මෙයා 90 ඍජු කොණයක්. මම ඒක ලකුණු කරන්නේ ලකුණු කරොත් ඒක දත්තයක් වෙනවානේ. එයා ඍජු කොණයක් වුණා. මේ ත්‍රිකෝණය මොකක්ද? ඍජු කෝණික ත්‍රිකෝණයක්. එහෙනම් යටින් ලියනවා ඉබෙරින් QOR ඍජුකෝණී ත්‍රිකෝණය. හරි. උදේ අඩුපාඩු තියෙන අය හදාගන්න. හරි සරල දෙයක් ඕකේ ඉන්නේ. කරුණු හරියට ඉදිරිපත් කරන්න ඕන එච්චරයි. ඉක්මන් කරන්න අඩුපාඩු තියෙනවා. සර් කියන උදේ සර් කරන්න දුන්න අභ්‍යාසද මෙච්චර කරේ? ඔව්. yes අර කලින් අභ්‍යාසයේ තියෙන්නේ. ඔයා මට ගණන් ටික දාලා තිබුණානේ ඒකේ. ඔයාලට ගැටලුවන්නේ මරක් වුණාට. අර කලින් අභ්‍යාසයේ ගණන් දෙක කලින් හැදුවේ දැන් හැදුවේ 95 පිටුවේ 8යි 4 අභ්‍යාසයේ ගන්න. හරිනේ? සර් අමතර ක්ලාස් දානවද මේ ඔන්ලයින් එකේ නෙමෙයි අනිත් එකේ දැන් අනිත් එකේ අමතර ක්ලාස් මම මේ සිකුරාදා නම් දැම්මේ නැහැ හොඳේ. ඔයගලන්ට දාවි ඊට පස්සේ මේ පටන් ගත්තට පස්සේ දැන් ඔයගලන්ට අප්‍රේල් මාසේ පටන් ගන්නවනේ. අප්‍රේල් මාසේ පටන් ගත්තට පස්සේ 9 නිවාඩු දුන්නාට පස්සේ අනිවාර්යෙන් අමතර ක්ලාස් දවසක් දාවේ හොඳේ. අවුරුද්දට කලින්. අවුරුද්දට පස්සේ දාන්න එපා වනේ. අවුරුද්දට කලින් දානවා අනිවාර්යෙන් බය වෙන්න එපා. ඔයගලන්ට කොහොම හරි පළවෙනි වාරයට අදාළ දේවල් ටික අවසන් කරලා දැන් ඇත්තටම අවසන් නෙමෙයි ජ්‍යාමිතිය පාඩම විතරයි ටිකක් බර පාඩමකට තිබුණේ. ජ්‍යාමිතිය පාඩම් ඔන්න තුනම ඉවර කරනවා. දැන් අද අරක කතා කරාට පස්සේ ලබන ඉරිදා 6 7 කතා කරලා කොහොම හරි අපිට ඉවර කරගන්න පුළුවන් වෙයි. පේපර් එකකුත් කරමු හොඳ. ඔයා මේ ගණන් ටික හදලා දාලා තියෙනවා මම දැක්කා. තවත් එක්කෙනෙක් දාලා දෙනවා. කවුද පුළුවන් නම් මයික් එක ඔන් කරලා කියන්න බෑනේ චාරුයි තව එක්කෙනෙක් මට ඒවල තිබුණා. එයාද නැතුව ඇති මං හිතන්නේ.
ඇත්තටම ඕගොල්ලෝ නොදන්න දෙයක් නෙවෙයි. දැන් ඔය ගානේ හැදිලා තියෙන දේවල් කලින් ගණන් දෙකේ අපි කරපු දේවල් ඔයගොල්ලෝ නොදන්න අලුත් දේවල් නෙවෙයි. තියෙන්නේ කරුණු ටික ගොනු කරලා ඉදිරිපත් කරගන්න දැනගන්න ඕනේ හරියට පිළිවෙලට. හරි? ඒක තමයි ඔයගොල්ලන්ගේ වැදගත් වෙන්නේ. දැන් අපි යන් ත්‍රිකෝණ දෙක පාඩමට හොඳේ. ඉක්මන් කරමු. අද දවසේ මම ඒක පටන් ගන්න හිතාගෙන තමයි ආවේ. නමුත් මම දන්නවා මට අර දැන් 6 7 සාමාන්‍ය පන්ති වගේ පොත බලන්න බෑනේ. පොත කැමරාවට අල්ල බලන්නේ කියන්නේ. ඒක නිසා මේ මම දීපු ගණන් වලින් මේ ගණන් තුනවත් මම සාකච්ඡා කරේ. මම දන්නවා හදපු නැති දරුවෝ ඇති. හදන්න ගිහිල්ලා තේරෙන්නේ නැතුව අමාරු වෙලා නවත්තපු අය ඇති. අන්න ඒගොල්ලන්ට හොඳ තල්ලුවක් තමයි මම මේ හදන එක. හදපු නැති දරුවන්ට නම් ඉතින් සෝරි තමයි. මොකද සාමාන්‍ය ಗುಣ කරන බෙදන අඩු කරන වගේ ගාණක් නම් හැදුවේ නැතත් සර් බෝඩ් එකේ ඇදුවට පස්සේ ඒක දාගත්තාම අල්ලගන්න පුළුවන් තේරෙනවා. හැබැයි ජ්‍යාමිතිය ගාණක් නම් ගාණ කියවලා රූප සටහන ඇඳලා උත්සාහ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මං කොච්චර බෝඩ් එකේ දාන එක ලියාගත්තත් ඒක තේරෙන්නේ නැහැ. ඒක අහන්න දෙයක් නෙවෙයි. හරි කවුරු හරි එහෙම අද පන්තියට සම්බන්ධ වුණා නම් මේ ගණන් ටික බලන්නේවත් නැතුව අද සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට තේරෙන්නේ නැති එක පුදුමයක් නෙවෙයි. හරි? හරි ලියන්න ත්‍රිකෝණ දෙක කොටස. මේ ඇති වෙලාව ත්‍රිකෝණ දෙක කොටස. එයාට ජනු මාත්‍රිකාව ලියන්න. මේ ත්‍රිකෝණ දෙක කොටසදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ උදේ සමද්විපාද ත්‍රිකෝණ ගැන. සමද්විපාද ත්‍රිකෝණ කියන ඒවා හතේදී අපි ඉගෙන ගන්නවා. ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමානයි නම් ඒවට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. ඒ වගේම තමයි ඒ සමාන පාද දෙක එකතු වන ශීර්ෂය. එහෙම නැත්නම් සමාන පාද දෙක විහිදෙන ශීර්ෂයට අපි කියනවා ත්‍රිකෝණයේ ශීර්ෂ කෝණය කියලා. දැන් අපි යන්නොත් මෙහෙම PQR කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ හේතුව PQ සමානයි PR. මෙයාගේ ශීර්ෂ කෝණය කියන්නේ P. ශීර්ෂය P. හිතන්න එපා ශීර්ෂය කියන්නේ උඩ තියෙන එක්කෙනා කියලා. හරි? දැන් මෙහෙම එකක් හිතන්නකෝ. මේ පාද දෙක සමානයි. මෙයාගේ නම LN වෙන්නේ. කවුද එතකොට ශීර්ෂය? N. N ඉන්නේ යට. නමුත් සමාන පාද දෙක විහිදෙන්නේ යාගෙන්. ඒක නිසා එයා තමයි ශීර්ෂය. මෙහෙම ත්‍රිකෝණයක් ගත්තොත් කවුද ශීර්ෂය? Z. Z ගෙන් තමයි සමාන පාද දෙක විහිදෙන්නේ. සමාන පාද දෙක විහිදෙන කෝණයට අපි කියනවා මොකද්ද? ත්‍රිකෝණයේ ශීර්ෂ කෝණය කියලා. ඒ වගේම තමයි එක් පාදයට ඉදිරියෙන් ඉන්න කෝණ වලට අපි කියනවා එම පාදවලට සම්මුඛ කෝණ කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ මම අඳලා තියෙන ත්‍රිකෝණයේ ශීර්ෂය තියෙනවද?
ශීර්ෂය නැත්නම් ශීර්ෂ කෝණය අපි ඒකට කියනවා QPR කියලා කිව්වත් ගැටලුවක් නැහැ. ඒක තමයි ශීර්ෂය. හරි? එතකොට පුතේ PQ ට සම්මුඛ කෝණය. ඒ වගේම PR ට සම්මුඛ කෝණය. ඒ වගේම QR ට සම්මුඛ කෝණය. ගැන පොඩ්ඩක් කතා කරමු. සම්මුඛ කෝණය කියන්නේ ඒ පාදයට ඉදිරියෙන් ඉන්න කෝණය. දැන් එහෙනම් PQ ට ඉදිරියෙන් ඉන්නේ කවුද? R. R කියන්නේ PRQ. ඒ වගේම තමයි PR. PR ට සම්මුඛ කෝණය කවුද? එයාට ඉදිරියෙන් ඉන්නේ. මෙයාට සම්මුඛ වෙන්නේ කවුද? මෙතන මෙයා Q. PQR කියන්නේ. ඒ වගේම QR මේ පහළ ඉන්න පාදය එයාට සම්මුඛ වෙන්නේ කවුද? ශීර්ෂය. කවුද? QPR. QPR. එහෙනම් මතක තියාගන්න පුතේ සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් පමණක් සමාන ත්‍රිකෝණයක්. පුතේ ඒ වගේම සමාන පාද දෙක විහිදෙන ශීර්ෂයට අපි කියනවා ත්‍රිකෝණයේ ශීර්ෂ කෝණය එහෙම නැත්නම් ශීර්ෂය කියලා. ඒ වගේම සමද්විපාද ත්‍රිකෝණයක විතරක් නෙවෙයි ඕනම ත්‍රිකෝණයක එක් එක් පාදයට ඉදිරියෙන් තියෙන කෝණ වලට අපි කියනවා එම පාද වලට සම්මුඛ කෝණ කියලා. ලියන්න. මෙහෙම ලියන්න සමද්විපාද ත්‍රිකෝණ කියලා ලියුවානේ. එයාට ලියන්න ත්‍රිකෝණයක පාද දෙකක් පමණක් ත්‍රිකෝණයක පාද දෙකක් මෙහෙම කතාවකුත් තියෙනවා නේද? පාද තුනම සමාන නම් අපි යාට කියන්නේ සමපාද ත්‍රිකෝණය කියලානේ. අපි මේ කතා කරන සමද්විපාද ලක්ෂණ සමපාද ත්‍රිකෝණයේ තියෙනවා. ඒක මම ඉස්සරහදී මතක් කරන්නම්. ලියන්න මෙහෙම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් මම කියන වචනේ උන්නේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එය සමද්විපාද ත්‍රිකෝණයකි. එය සමද්විපාද ත්‍රිකෝණයකි. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එය සමද්විපාද ත්‍රිකෝණයකි. ඊළඟ රුලෙන් ලියන්න එම සමාන පාද විහිදෙන කෝණය එහෙම නැත්නම් විහිදෙන ශීර්ෂය ත්‍රිකෝණයේ ශීර්ෂය වේ. එම සමාන පාද විහිදෙන ශීර්ෂය එහෙම නැත්නම් කෝණය ත්‍රිකෝණයේ ශීර්ෂය වේ. එනවනම් හොඳට මතක තියාගන්න සමද්විපාද ත්‍රිකෝණයක ශීර්ෂය කියලා කිව්වොත් ශීර්ෂය කියන්නේ කාටද? සමාන පාද විහිදෙන කෝණයට. ඊළඟ රුලෙන් ලියන්න එක් පාදයට ඉදිරියෙන් නැති කෝණ එම පාදවල සම්මුඛ කෝණ ලෙස හැඳින්වේ. එක් පාදයට ඉදිරියෙන් නැති කෝණ එම පාදවලට සම්මුඛ කෝණ ලෙස හැඳින්වේ. දැන් ඒක පුතේ සමද්විපාද ත්‍රිකෝණයක නෙමෙයි ඕනම ත්‍රිකෝණයක එහෙම තමයි. පාදයකට ඉදිරියෙන් තියෙනවා නම් කෝණයක් එම පාදයට සම්මුඛ කෝණය තමයි එයාට ඉදිරියෙන් ඉන්නේ. පැහැදිලිද? ඉක්මනට මේක අදලා ලියා ගන්න මම මේ ලියලා තියෙන කතා ටික ඔක්කොම.
දැන් අපේ ප්‍රමේය ලියමු. ඇත්තරම් ප්‍රමේයෙන් කියවන දේ හරි සරලයි. හරි පුංචි දෙයක්. මේ ප්‍රමේය ගණන් හදද්දී අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමේයන් දෙක. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණවල එකතුවට සමාන වේ කියන ප්‍රමේයය. ඒ වගේම අභ්‍යන්තර කෝණවල එකතුව 180ක් වේ කියන ප්‍රමේයය. නැවත යෙදෙන අවස්ථා ඕන තරම් මේ පාඩමේ ගණන් හදනකොට තියෙනවා. මම පුංචි ගණන් දෙකක් තුනක් හදනවා. තනියෙන් ගණන් ගොඩාක් හදන්න දෙනවා. ඊට පස්සේ සාධනය කිරීම කීපයක් තියෙනවා. ටිකක් අපි සාකච්ඡා කරමු. ලියන්න ප්‍රමේය. ඔයගොල්ලෝ ප්‍රමේයන් ලියන විදියක් තියාගන්න. ඒක 11 වසරට යනකම් මේ විදියට හැමදාම මේ ප්‍රමේයන් ලියන්න. මම කියන රතු පෑනින් ලියන්න මොකක් හරි ක්‍රමයක් තියාගන්න. අපි මේ ක්‍රමයට ලියමු. ලියන්න ප්‍රමේය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ සර් ආයෙ පොඩ්ඩක් මුලින් ඉඳන් කියන්නකෝ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. ඔක මෙහෙමක් තියෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ කියලා කියනවා. ඒ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. එහෙමක් කියනවා. උදේ මම අඳලා දෙනවා සමද්විපාද ත්‍රිකෝණයක් PQR එයාගේ PQ සමානයි PR නම් බැරි. එතන නම් කියලා ලියවත් කමක් නැහැ. PQ සමානයි PR නම්. මේ දෙන්නට සමාන පාද දෙක. ඒ දෙන්නට සම්මුඛ කෝණ කවුද බලන්නේ? PQ ට සම්මුඛ වෙන්නේ මෙන්න මේ කෝණය. පැහැදිලිද? PR ට සම්මුඛ වෙන්නේ මෙන්න මේ කෝණය. ඒ දෙන්න මොනවා වෙන්න ඕනද පුතේ? සමාන වෙන්න ඕනේ. නම් මේ දෙන්න සමාන නම් ඔයාලට ලියන්න පුළුවන් මොකක්ද පුතේ? PQ ට සම්මුඛයි QRP සමානයි PR ට සම්මුඛයි PQR. වේ ඔච්චරයි. ඔන්න ක්‍රමයෙන් කියවෙන දේ ඉක්මන් කරලා ලියන්න.
දැන් මම ගණන් 3ක් දාලා දෙනවා. මේක විතරයි මම හදන්නේ. ඊට පස්සේ තනියෙන් හදන්න ගොඩක් දෙනවා. පුතේ දැන් මේවයේ හේතු දැක්වීම තියෙනවා. දැන් මේක ගත්තොත් කෙලින්ම ඕගොල්ලෝ දන්න ABC සමානයි ACB. මේ කොණ දෙක සමානයි. ඇයි හේතුව? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. එහෙනම් කෙලින්ම ACB නේ x කියන්නේ එයත් කීයද? අංශක 70. ඕනනම් කෙලින්ම දැන් මේ ABC කතාව නැතුව නිකම්ම x ගන්න කියලා තිබුණා නම් x සමානයි අංශක 70යි හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. එහෙම තියෙනවා. පැහැදිලිද? දැන් මේක මට ලියන්න පුළුවන් මෙහෙම. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ කියන හේතුව මෙතන ලියවෙනවා. හරි? මේ දෙන්න සමාන වෙන්න හේතුව ඒකනේ. එතනනේ අපි අපේ ප්‍රමේය යොදාගත්තේ. ඒක ලියන්න. ඊට පස්සේ එම නිසා ACB සමානයි අංශක 70යි. ඒ කියන්නේ x සමානයි අංශක 70යි. හැබැයි ලකුණු දෙකක් දෙන කෙටි ප්‍රශ්නයකට මේක ආවොත් ABC දාන්නේ නිකම්ම ත්‍රිකෝණයක් ඇඳලා x යන්න කියලා දෙනවා. එතකොට ඔයාලා ලියන්න ඕනේ x සමානයි 70යි. ඒක ඉස්සරහින් ලියන්න හේතුව මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. දැන් මේක අකුරු දීලා තියෙන නිසා තමයි මම මෙහෙම ලියන්නේ. හරි? මේ ගන්න. දැන් අපි දන්නවා PQR ත්‍රිකෝණය. මෙයා x නේ. එහෙනම් මෙයාත් මොකෝ වෙන්නේ? x වෙන්න ඕනේ. මෙයාත් x. ඇයි යා x වෙන්නේ? මේ සමාන පාද දෙක. මේ පාදයට සම්මුඛව මෙයා ඉන්න, මේ පාදයට සම්මුඛව මෙයා ඉන්න. එහෙනම් සමාන පාද දෙක මේ දෙකනේ. ඒ දෙන්නට සම්මුඛ කෝණ දෙක මේ දෙන්න. ඒ දෙන්න මොනව වෙන්න ඕනද? සමාන වෙන්න ඕනද? මේකේ සමාන පාද දෙක මේ දෙන්න. ඒ දෙන්නට සම්මුඛ මේ දෙන්න. මේ දෙන්නයි සමාන වෙන්න ඕනේ. මේක මේ දෙන්න සමාන. එහෙනම් මම ලියනවා QPR ධන QRP. දරන්නේ QPR සමානයි QRP. හේතුව සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. මෙන්න සමානයි. එම නිසා PRQ කවුද පුතේ? x. මෙයත් x. මෙයත් x එහෙනම්. ඔන්න ඒක ලියුවා. ඊට පස්සේ ලියනවා x ධන 80 සමානයි 180. x ධන 80 සමානයි 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ලියන්න ඕනේ හේතුව. එහෙනම් 2x ධන 80 සමානයි 180යි. දෙපැත්තෙන්ම 80 අඩු කරාම පුතේ 2x සමානයි 100යි. ඊට පස්සේ 2x 100වත් බෙදුවා දෙකෙන් එතකොට එනවා x සමානයි අංශක 5යි. හේතු ලියන්න අවස්ථා දෙකක් තියෙනවා. මෙතන ලියන්න ඕනේ සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. මෙතන ලියන්න ඕනේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ අවස්ථා දෙකේම හේතු ලියන්න ඕනේ. මේකෙත් හිතන්න මේ PQR දාලා නොතිබ්බනම් කෙලින්ම බය නැතුව ලියන්න මෙන්න මේක. x ධන x නැත්නම් 2x සමානයි 2x ධන 80 සමානයි 180යි සමීකරණයෙන් ගන්න හදලා පෙන්නන්න. යන් ඊළඟට ඒකෙත් x යන්න කියලා කියන්නේ. x යන්න කියලා කියන්නේ. ඒකේ මම මෙහෙම එකක් දෙන්නම් පොඩ්ඩක් ගන්න වෙනස් කරන්නම්කෝ. මම මෙතෙන්ට දාන්නම් x. මෙතෙන්ට දාන්නම් අංශක 75. එදිනේ 75. මේ 75 හොඳේ. දැන් මේකේ කවුද සමාන කෝණ දෙක? එකක් NLM අනිත් එක්කෙනා NML. කොහොමද කියන්නේ? මේ දෙන්නනේ සමාන පාද දෙක. මෙයාට සම්මුඛව මේ කෝණේ ඉන්න, මෙයාට සම්මුඛව මේ කෝණේ ඉන්න. එහෙනම් සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක තමයි මේ දෙක. එහෙනම් මේ දෙන්න මොනව වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. අන්න මම මුලින් මේක ලියනවා. මොකද්ද? NLM සමානයි NML. හේතුව ලියන්න ඕනේ. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ. ඒක ලියන්න ඕනේ. එම නිසා NML සමානයි අංශක 75යි. මෙයත් 75යි.
NML කියන්නේ මෙයා 70 නම් මෙයාත් 70. යටින් ලියනවා මොකක්ද පුතේ? x ධන 75 ධන 75 සමානයි 180. හේතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ලියන්න ඕනේ හේතුව. 75 ධන 75 150 එහෙනම් x ධන 150 සමානයි 180. දෙපැත්තෙන් 150 අඩු කරන්න x සමානයි අංශක තියෙනවා. අවස්ථා දෙකක හේතු දක්වන්න ඕනේ මේකෙත්. ප්‍රමේයන් දෙකක භාවිත තියෙනවා. මොකද්ද? මෙතන සමද්විපාද ත්‍රිකෝණ. මෙතන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. ඉක්මන් කරන්න උදාහරණ තුන හදන්න. ඊට පස්සේ තනියෙන් ගණන් ගොඩක් දෙනවා.
අගේ පේන විදිහට 35. මට නිකන් උත්තරේ විතරයි ඕනේ මේ. හොඳේ අර වගේ හේතු ලියන්න දෙයක් නෑ. අර ගණන් ගොඩාක් දාන්න. එතකොට අර වරහන ඇතුළේ ලියන ඒවා ලියන්න ඕනේ නැද්ද? මේවා ලියන්න එපා. වෙලාව යනවනේ. විභාගෙට ලියන්න ඕනේ. විභාගෙට ලියන්න එපා. මේක නම් ටිකේ ලියන්න යන්න එපා. හරි. ගණන් 9ක් තියෙනවා. මේ ගණන් 9 හදන්න. තව තියෙන හොඳේ. හදලා ඔක එකක් දාන්න බලන්න.
චාරු ඉවරයිද? අන්තිමට චුට්ටක් ඉන්න. හරි හරි මම කරන්න. චාරු නම් ඕකේ නේද? මං ආන උත්තර හොඳේ හදන අතරේ විදාත් මොකෝ ඉවරයිද? අන්තිමේක තේරෙන්නේ හදන්නකෝ. අන්තිම දෙකනේ. මං හදන්න. මුල ටික හදන්න. හරි අපි කතා කරමු මේ ගණන් ටික සාකච්ඡා කරලා තවත් ගණන් කීපයක් තියෙනවා ඒක නිසා ඉක්මනට බලන්න දැන් මේකේ කතා කරන්න දෙයක් නැහැ පුතේ
මෙයා 35යි නම් x සමානයි 35යි. x උත් 35යි. ඒ සමද්විපාද ත්‍රිකෝණයක් මේක. මෙන්න සමාන පාද දෙක. මෙයාට සම්මුඛව මේ කෝණය, මෙයාට සම්මුඛව මේ කෝණය නිසා මේ දෙන්න මොකද වෙන්නේ? සමානයි. පුතේ මෙයාත් සමද්විපාදයි. මේ පාදයට සම්මුඛව මේ කෝණය, මේ පාදයට සම්මුඛව මේ කෝණය. මෙයා x, මෙයාත් කවුද? x. දැන් අපි දන්නවා අභ්‍යන්තර කෝණ තුන එකතුව කියද 180යි. මෙතන 90ක් තියෙනවා. මෙයාත් x, මෙයාත් x. එහෙනම් 2x ධන 90 සමානයි 180. දෙපැත්තෙම 90 අඩු කරා. එතකොට 2x සමානයි 90යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා x සමානයි කිය දෙන්නේ අංශක 45. මේකේ. මෙයා 40යි. මේ දෙන්න සමාන පාද දෙක. නේද? එතකොට මෙයාට සම්මුඛව මේ කෝණය ඉන්නවා. මෙයාට සම්මුඛව මේ කෝණය ඉන්නවා. මෙයා x නම් මෙයාත් x. එහෙනම් මේ දෙන්නම x. මෙයාත් x, මෙයාත් x. මේක 40යි. එහෙනම් ඒකෙත් ලියන්න පුළුවන් 2x ධන 40 සමානයි 180. දෙපැත්තෙම 40 අඩු කළාම 2x සමානයි 140. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න x සමානයි අංශක 70. මේක 35යි, මේක 45යි, මේක 70යි. මේකේ මේ කෝණය 100යි. මේ දෙන්න x, මෙයා x නම් මෙයාත් x වෙන්නේ බෑ. සමද්විපාද ත්‍රිකෝණයක දැන් මෙයාට සම්මුඛව මේ පාදේ ඉන්නවා, මෙයාට සම්මුඛව මේ පාදේ ඉන්නවා. මෙයා x නම් මෙයාත් x. එහෙනම් 2x ධන 100 සමාන 180. දෙපැත්තෙම 100 අඩු කරන්න 2x සමානයි 80යි. එහෙනම් මේකේ x සමානයි 40යි. මේකේ මේ බාහිර කෝණයේ x කියන්නේ මේක සමපාද ත්‍රිකෝණයක්. සමපාදයි. එහෙනම් අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක එක කෝණයක් 60යිනේ. එහෙනම් මෙයත් 60යි, මෙයත් 60යි, මෙයත් 60යි. මේ බාහිර කෝණය සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. 60යි 60යි කිය දෙක සමානයි 120. මෙතන දැන් මේ වගේ මේකෙම කොටසක් වගේ තමයි එහෙම. මම මෙයාට a කියලා දැම්මොත් මෙයාත් a ධන a කියන්නේ පුතේ 2a. එහෙනම් මට ලියන්න පුළුවන් 2a ධන 90. හරි පේන්නේ නේද? සමානයි 180යි. දෙපැත්තෙම 90 අඩු කළා. එහෙනම් 2a සමානයි 90යි. a සමානයි 45යි. එහෙනම් මේ a 45යි කියලා. මෙයා 45යි. අපෙන් අහන්නේ පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය. එයා සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. එහෙනම් 90 ධන 45. එහෙනම් x එන්නේ 90 ධන 45. මෙයා 90යිනේ. මෙයා 45යිනේ. 90යි 45යි කියනකොට 135යි. x 135. මෙයා මේ කෝණය 120යි. අපි දන්නවා මෙයයි මේ සමානයි. මෙයයි නම් මෙයත් ඒ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන 180යිනේ. එහෙනම් 2a ධන 120 සමානයි 180ට. දෙපැත්තෙම 180 අඩු කරා 120 අඩු කරන්න 2a සමානයි 60යි. එහෙනම් a 30යි. එහෙනම් මේ a කියන කෝණය අංශක 30යි. මෙයා x එතකොට පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයනේ. එයා සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට. මෙයා 120යි, මෙයා 30යි. 120යි 30යි එකතු කරාම මෙයා කීයද? 150යි. මේ ගණන් දෙක බලන්න. දැන් මේ කෝණේ අංශක 40ක් නේ. එහෙනම් මෙයත් 40ක් වෙන්න ඕනේ. ඒ හේතුව z දඩේට ඉන්නේ ඒකාන්තර කෝණ. මෙයා 40යි නම් මෙයත් 40යි. පැහැදිලිද? නේද? ඉතින් එයා 40යි නම් සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ දෙකක් නෙමෙයි. x උත් කීයද? අංශක 40යි. x සමානයි අංශක 40යි. ගැටලුවක් නැහැ නේ. මේක බලන්න. මෙයා x මෙන්න මෙයා වහන්නේ. මේ කෝණය අංශක 70යි. මෙයා 70යි නම් මෙයාත් 70ක් වෙන්නේ බෑ. ඇයි හේතුව? z අකුරක් තියෙනවා. z අකුරක් කියන්නේ ඒකාන්තර කෝණ. මෙයා 70යි නම් මෙයාත් 70යි.
සමද්විපාද ත්‍රිකෝණයක් නිසා පුතේ මේ සම්මුඛ පාද දෙක සම්මුඛ පාද වලට සම්මුඛ කෝණ සමානයි. සමාන පාද වලට සම්මුඛ කෝණ සමානයි. මෙයා 70 වෙනකොට මෙයක් කීයද? 70යි. 70යි 70යි කීයද? 140යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතුව කීයද? 180යි. එහෙනම් 180ෙන් අඩු කරන්නේ 140යි. x සමානයි කීයයි කියලා නේද? 40යි කියලා. තව ගණන් හතරක් සාකච්ඡා කරමු. හැත්ත දෙකයි මේ O level ගාන. හදන්න බලන්න. ඔය ගණන් හතරක් හදන්න.
හරිද පුතේ? ඉවරයි දාන්න මෙසේජ් එකක්. ඕ ලෙවල් පේපර් එකේ තියච්ච ගානක්චාරුව එක කල්පනා කරලා බලන්න හොඳට. හරි අපි හදමු මේක නේද? අද මම ප්‍රමේය සාධනය කරන්න යන්නේ නැහැ මොකද කීප දෙනයි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි දැන් සිප්ස් වල මේ ඉරිද පන්ති තියෙනවනේ. ඒ ඉරිද පන්තියේදී ත්‍රිකෝණ එකපාරටම කරන්නත් ඕනේ. අපිට දැන් මීට වඩා වේගෙන් කරගන්න පුළුවන් වේවි බොහෝ විට. ත්‍රිකෝණ එකපාරටම සාකච්ඡා කරලා ඊට පස්සේ මේ ක්‍රමයක් සාධනය කරනවා. දැන් මේක සාධනයත් එක්කම වැදගත් සම්බන්ධතා කීපයක් කතා කරන්න තියෙනවා. ඒ ටිකත් කතා කරන්න ඕනේ. මේ ගණන් ටික සාකච්ඡා කරලා අතර පන්තිය නවත්තනවා. ඒක නිසා අපි බලමු මේ ගණන් ටික. මෙයා 65යි. මේ පාද දෙක තමයි මේ ත්‍රිකෝණයේ සමාන පාද දෙක. එතකොට මේ පාදයට සම්මුඛ වෙන්නේ මේ කෝණය. මේ පාදයට සම්මුඛ වෙන්නේ මේ කෝණය. එහෙනම් මේ කෝණය සමාන වෙන්නේ. මෙයා 65යි නම් මෙයා කීයද? 65යි. ඇදෙන්නේ නේද? මේකනේ සමද්විපාද ත්‍රිකෝණය. මේ සමාන පාද දෙක. මෙයාට සම්මුඛව මේ කෝණය ඉන්න, මෙයාට සම්මුඛව මේ කෝණය ඉන්න. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා. මෙයා 65ක් වෙනකොට මෙයාත් 65යි. මෙයාත් 65යි. මම පැත්තෙන් ඉතලක් දාලා ලියන්න නැත්නම් වෙන්නේ නැහැ. 65යි ගියේ 130යි. 180ෙන් 130ක් අඩු කරන්න මෙයා එනවා අංශක 50යි කියලා. මෙයා 50යි නම් x කියන කෝණයත් අංශක 50යි. ඇයි හේතුව? ඒකාන්තරයිනේ. මේ z අකුරන්නේ. මෙයා 50යි නම් මෙතන තියෙන්නේ 50. ඒක ගැටලුවක් නෑ. මේකට මේ කෝණය අංශක 50යි. එහෙනම් මෙයත් 50යිනේ. ඇයි? මේ පාද දෙක තමයි සමාන පාද දෙක. මෙයාට සම්මුඛව මේ කෝණය, මෙයාට සම්මුඛව මේ කෝණය. එහෙනම් මෙයත් 50යි, මෙයත් 50යි. 50යි 50යි 100යිනේ. එහෙනම් මෙයා 80යි. හරි? මෙයා 80යි. 50යි 80යි මේ කෝණය කීයද? 130යි. අහලා නැහැ. මෙයා 130යි. ඇයි? පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට ඒ ඕනෙත් නෑ සරල රේඛාවක් මත බද්ධ කෝණ දෙකක් මෙයා 50යි නම් මෙයා 130යි හරිද දැන් එතකොට මෙන්න මේ ත්‍රිකෝණය ගන්න අපි ABC කියලා දාමු නිකන් ABC ත්‍රිකෝණය අකුරු දාලා දෙන්නත් එහෙම තමයි ලියන්නේ ABC ත්‍රිකෝණය මෙයා x නම් මෙයාත් x ඇයි මේ පාද දෙක සමානයිනේ මෙයාගේ මේ පාදයට සම්මුඛව මේ කෝණය ඉන්න මේ පාදයට සම්මුඛව මේ කෝණය ඉන්න එහෙනම් මේ දෙන්න සමාන වෙනවා එහෙමනේ
මෙයා 130යි මෙයා x. මෙයාට සම්මුඛව මේ කෝණය මෙයාට සම්මුඛව මේ කෝණය. මේ කෝණ දෙක සමානයි. පුතේ මේ තුන්දෙනාගේ එකතු 180යි 180 130 අඩු කරන්න 50යි. එහෙනම් x කීයද 52කට බෙදුවාම 25යි. හරි x 25යි. මම අර අන්තිමට හදන්නම්කෝ මේකත් අතලේ. ඔය සමාන පාද දෙක මේ පාදයයි සමානයි. මෙයාට සම්මුඛව මේ කෝණය ඉන්න මෙයාට සම්මුඛව මේ කෝණය. නේද? මෙයා 65යි නම් මෙයක් කීයද 65. මේ උඩ ගන්නව තමයි වෙනත් විදියකට තියෙන්නේ. උඩ ගන්නමයි වෙන විදියකට කරකවලා තියෙන්නේ. මෙයා 65යි නම් මෙයත් 65යි මේ කෝණය. එයි හේතුව මේ සමාන පාද දෙක මෙයාට සම්මුඛ මේ කෝණය මෙයාට සම්මුඛ මේ කෝණය. මෙතන 65 තියෙනවා. පැහැදිලි? දැන් 65 130යිනේ. 180 ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන 180 130ක් ගියාම මෙයා 50යි. එයා 50යි නම් x උත් කීයද 50යි. ඒකාන්තර කෝණනේ. මෙන්න වැදගත්ම ගන්න. මේක මට අවුරුද්ද නම් මතක නෑ. O level paper එක කෙටි ප්‍රශ්නයකට තිබුණා. සාරුවලා. මෙයා x නම් පුතේ මෙයාත් x නේ. එයි මේ ත්‍රිකෝණය ගත්තොත් මම මෙහෙම දැම්මොත් A B C D E A B C ත්‍රිකෝණය ගත්තොත් සමද්විපාදයි. මේ පාදයට සම්මුඛව මෙයායි මෙයාට සම්මුඛව මෙයායි. පැහැදිලිනේ ඔයගොල්ලන්ට? එහෙනම් සම්මුඛ පාද මෙයාට සම්මුඛව මෙයාට සම්මුඛව මෙයා. සමාන පාද වලට සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x. ඒක තේරෙනවනේ? දැන් ඔයගොල්ලන්ට වෙන මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ත්‍රිකෝණය මෙතනත් x මෙතනත් x. මෙතනත් x මෙතනත් x නම් මෙතන මට දාන්න පුළුවන් 2x කියලා. පැහැදිලිද? 2x. ඒ කියන්නේ මෙන්න මේ කෝණය 2x. හොඳට බලන්න. දැන් ඔයාලට වෙන මෙන්න මේ ACD ත්‍රිකෝණය මේ පාදයේ සමානයි. එහෙනම් මෙයාට සම්මුඛව මේ කෝණය මෙයාට සම්මුඛව මේ කෝණය. මේ කෝණය සමාන වෙන්න ඕනේ. මෙයා 2x වෙනකොට මෙයාත් කවුද 2x. බලන්න ආපු වටේ. දැන් ඔයාලට වෙන මෙන්න මේ ලොකු ත්‍රිකෝණය. මෙන්න මෙයා. මෙතන x මෙතන 2x මෙතන 72. මේ බලන්න මෙතන d අකුර මෙතන b අකුර මෙතන a අකුර මෙතන e අකුර. මොමනේද මේ කෝණය x මේ දින්නේ මේ කෝණය. මෙයා 2x මේ දින්නේ මේ කෝණය. මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය කියද 72යි. එහෙනම් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ එකතුට සමාන වෙන්නේ. එහෙනම් මට ලියන්න පුළුවන් x ධන 2x සමානයි 72යි. x ධන 2x කියන්නේ මොකද 3x සමානයි 72යි. 3x 72ව දෙපැත්තම බෙදන්න තුනේ. 3 කරනවා. x සමානයි 72 3ෙන් බෙදුවාම 24යි. x අංශක 24. හරි. එහෙමයි පුතේ. දැන් අපි මේ පාඩමේ මේ ප්‍රමේය සාධනය ගොඩක් වැදගත්. මොකද මේ ප්‍රමේයත් එක්කෙන අනුමේය සාධනයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රමේයෙන් හදන්න එන ගණන්. මේ ප්‍රමේය සාධනය ඇසුරින් වෙන වෙනත් ගණන් සාධනය කරන්න දෙනවා තියෙනවා. ඉතින් ඒක නිසා මේක ගොඩාක් වැදගත් ප්‍රමේයක්. මේක සාධනය පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ. ඒත් එක්කම මේ ප්‍රමේයත් එක්ක සමද්විපාද ත්‍රිකෝණයක තියෙන වැදගත් සම්බන්ධතා කීපයක් තියෙනවා. වැදගත් සම්බන්ධතා හතරක් තියෙනවා. හතර ඉගෙන ගන්න. ඒ හතර වෙනත් ගණන් වලට සම්බන්ධ කරන O level ගණන්. සමහරක් වෙලාවට මේ පාඩමේ ප්‍රමේයන් දෙකයි ඇත්තටම තියෙන. එකක් මේ කතා කරපු ප්‍රමේය අනික මේකේ විලෝමය. ඔය වැදගත් සම්බන්ධතා හතර කියා නොදී අපි ඉස්සරහට ගියොත් පොතේ අභ්‍යාස ටික විතරක් කරලා පොතේ අභ්‍යාස ටික කරන්න පුළුවන් වැදගත් සම්බන්ධතා ටික කියා නොදී ඉස්සරහට ගියොත් O level ගණන්ට යන්න බැරි වෙනවා. දැන් හැමතිස්සෙම මම O level ගණනත් එක්ක තමයි යන්නේ. මේ ගිය සතියේ ඔයගොල්ලන්ගේ අයියලා කරලා 11 ශ්‍රේණියට මධ්‍ය ලක්ෂ ප්‍රමේය කරන්නේ. ජ්‍යාමිතිය අමාරුම කොටස. මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඊට පස්සේ සමකෝණික ත්‍රිකෝණ පටන් ගන්න ඔයගොල්ලන්ට. හොඳම අමාරු ටික යන්නේ ජ්‍යාමිතිය. මේ ඒවත් එක්කම දැන් ගිය සතියේ මම හදන්න දුන්නා O level paper එකේ 2017 2016 ජ්‍යාමිතිය දෙවෙනි ගාන පළවෙනි ගාන. ත්‍රිකෝණ සමාන්තර රාශිය ගන්න හදන්න පුළුවන් සම්පූර්ණයෙන් එක.
එකක් මම හැදුවා පන්තියේ අනික හදන්න දුන්නා. දැනුත් මම ඔයගොල්ලන්ගේ පන්තියට එනකොට එක්කෙනෙක් ෆොටෝ එකක් දාලා දුන්න ගානක් භාගයට හදලා මොකද්ද සර් මේකෙන් පක්කර යාලා දෙන්න මට බලන්න බැරි වුණා මම පන්තියට එන්නම් යන ගමන් පුතේ කියලා මේ රිප්ලයි කරලා ආවා. දැන් මම ගිහිල්ලා බලනවා. ඒක නිසා මතක තියාගන්න. ඒ ගණන් යන හදන්න යද්දී ඔයගලන්ට අනිවාර්යෙන් වැදගත් වෙන පුතේ දේවල්. හරි මේ දේවල්. ඔය වැදගත් සම්බන්ධතා. මේ වැදගත් දේවල් ගොඩාක්ම ඕන. ඒක නිසා මම මේ දේවල් ටික දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද ළමයි අඩු පිරිසක් ඉන්න නිසා අපි ශික්ෂණ පන්තියේ සාකච්ඡා කරමු. මේ පාඩමේ තවත් ඉදිරියට ඒත් එක්කම ඔයගලන්ට අතිරේක පන්තිත් වැටෙනවා. හොඳයි අවුරුද්දකට කලින් අතිරේක පන්තියකුත් වැටෙනවා. එහෙනම් මේ දේවල් තමයි මතක් කරන්න දෙන්නේ. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයිබෝවන්. ආයිබෝන්ස්.